දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. අද 2020 ඔක්තෝබර් 16 සිකුරාදා සිරස්තල මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් අදත් ආසාදිතයින් 61ක් සමස්ත ගණන 1852යි දෙහිවල මාළු වෙළෙන්දියකට කොරෝනා කෑගල්ලේ ගම් කිහිපයකට සංචරණ සීමා නිරෝධායන නීතිය ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් වේ නීතියට අනුගත නොවන පිරිස් සොයා අදත් මෙහෙයුම් මාස්ක් එක අනිවාර්ය කරලා තියෙන්නේ. පොඩි ලැසීට අධිකරණයෙන් ඇප මාකඳුරේ මදුෂ් CIDෙන් CCDයට රිෂාඩ් තවමත් අතුරුදන් CID බිරිඳගෙන් ප්‍රශ්න කරයි 20 දෙවැනිවර කියවීමේ විවාදය 21 සහ 22 කෙටුම්පතට විරෝධය පළ කරමින් මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක් ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංකයකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. කොවිඩ් වෛරස් ආසාදිත කාන්තාවක් හමුවීමත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශයේ ගම්මාන 6කට අද සංචරණ සීමා පැනවුණා. මේ අතර දෙහිවල කරගම්පිටියේ ඉරිදාපොලේ මාළු වෙළඳාමේ නිරත වූ කාන්තාවකටද කොවිඩ් ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුර අද පස්වරුව වන විට 1852ක් දක්වා ඉහළ ගිය බවයි. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් අද පස්වරුවේදීත් නව ආසාදිතයින් 61 දෙනෙකු වාර්තා වුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඉන් 30 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ සෙසු 58 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින්ද වන බවයි. අද මේ අපි කතා කරන මොහොත දක්වා හමුණු සියලු දෙනාම යම්කිසි ආකාරයකින් අවසාන වශයෙන් නවතින්නේ ඊළඟ මිනුවන්ගොඩ මේ කම්මහල හා සම්බන්ධ වෙලා. ඉතින් මේකයි ඇත්ත තත්ත්වය. මේ අතර ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් 18 දෙනෙකු කටුනායක වෙළඳ කලාපයේ සේවකයින්. යනුව කටුනායක වෙළඳ කලාපයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 135ක් දක්වා ඉහළ යනවා. නිදහස් වෙළඳ කලාපයේ ආසිතව කටුනායක රෝගීන් වාර්තා වෙනවා. ඒක ටිකක් අවදානම් තත්ත්වයක් පවතින එම ස්ථානයේ විශාල සංඛ්‍යාවක් රෝගීන් එකවර වාර්තා වෙමින් තියෙනවා. කෙසේ වෙතත් මේ තත්ත්වයත් පාලනය කර ගැනීම සඳහා අපි උපරිම උත්සාහ දරමින් ඉන්නවා. මෙවන් පසුබිමක ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19හි ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ සැල් සහ ඖෂධහල් අද උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘත කිරීමට අවසර හිමි වුණා. ඒ අනුව ජනතාව සිය බඩු බාහිරාදිය මිලදී ගැනීම සඳහා මෙලෙස පැමිණ සිටියා. වසාතබා තිබෙන සතෝස සහ සමුපකාර වෙළඳසැල් සියල්ල අද දිනේ විවෘතව පවතිනවා. ඒ නිසා අපි අතිරේකව සතෝස දේ පාන්දර සිට මොකද මේ අවශ්‍යතා සඳහා දිනක් පමණක් විවෘත කර තිබෙන නිසා නිරන්තරයෙන් ඒ එක් භාණ්ඩ තොගයක් නිම වෙන විට අනිත් භාණ්ඩ තොගයේ යැවීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. කෙසේ වෙතත් මිනුවන්ගොඩ නගරයේ සතොස ශාඛාව අද වසා තැබීම හේතුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණ සිටි පාරිභෝගිකයින් අපහසුතාවට පත්ව සිටින අයුරු දක්නට ලැබුණා. දැන් අපි බඩු ගන්න තමයි යාවේ. ඉතින් වහලානේ සතොස. බඩු දිනවා කියලා රජයෙන් බඩු දිනවා කියලා කොහොමද බඩු? මේ වහලා දෙද්දී කොහොමද මිනිස්සු බඩු ගන්නේ? දවස් 3ක් කන්න කිසිම දෙයක් නැහැ. ගෙදර පිටිවත් නැහැ. සීම අඩුවානේ ඩිලිවරි වාහනයක්වත් පාරේ යන්නේ නැහැ. අනිත් අසරණ වෙලා තියෙන්නේ දැන්.
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් 1852 දෙනාගෙන් 1044 දෙනෙකු එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකීන් වන අතර අනෙක් 808 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින්. පසුගිය 3 වෙනිදා එක් ආසාදිතයෙකුගෙන් ආරම්භ වූ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් ඊට පසු දින වූ 4 වෙනිදාද වාර්තා වුණේ එක් ආසාදිතයෙක් පමණයි. අනතුරුව පසුගිය 5 වෙනිදා ආසාදිතයින් 101ක්, 6 වෙනිදා 729ක්, 13 වෙනිදා 194ක් සහ අද දිනේදී ආසාදිතයින් 61 දෙනෙක් ලෙසින් වාර්තා වුණා. මේ අතර මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් ඊයේ 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. දිවයිනේ අනිකුත් ප්‍රදේශවල ස්ථානවල ඍජුවම මේ පොකුරට සම්බන්ධ වෙච්ච පිරිස් රෝගීන් විදිහට වාර්තා වෙනවා. ඔවුන්ගේ පළවෙනි පෙළ සහ දෙවෙනි පෙළ ආසිතනුත් මේ විදිහ රෝගීන් විදිහට වාර්තා වෙමින් තියෙනවා. එම තත්ත්වයන් පොකුරු බවට වර්ධනය නොවි පාලනය කර ගැනීම සඳහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ශ්‍රේෂ්ඨ මට්ටමින් කටයුතු කරනවා. මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් 5305න් 1907ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ජාතික බෝවන රෝග විද්‍යායතනය පැවසුවේ වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3385ක් බවයි. කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් සංඛ්‍යාව මේ වන විට 21ක් බවට පරිවර්තනය කරලා තියෙනවා. මේ රටේ තව ඇතිවන තත්ත්වයන් එක්ක රෝහල් තුලම ප්‍රතිකාර කිරීම තමයි අපේ බලාපොරොත්තුව. අප මේ රටේ PCR පරීක්ෂණය කරලා රෝගීන් විදියට තහවුරු වන සෑම පුද්ගලයෙක්ම ප්‍රතිකාර කර ගැනීම සඳහා රෝහල් වලට අපි බාර ගන්නවා. මෙවන් පසුබිමක රත්මලාන කඳවල පාර සඳුන්ගම රතුකුරුස නිවාස සංකීර්ණයේ පදිංචි 63 හැවිරිදි මාළු වෙලෙන්දියකටද වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ මෙම කාන්තාව දෙහිවල කරගම්පිටිය ඉරිදාපොලේ මාළු වෙළඳාමේ නිරත වූ කාන්තාවක් බවයි. ඒ අනුව ඇගේ ආශ්‍රිතයින් නිරෝධහනය සඳහා යොමු කෙරුණා. මේ අතර පොළොන්නරුව දිඹුලාගල බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ ඇය පසුගිය 11 වෙනිදා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් වී ඇත්තේ වමනය සහපාචන තත්ත්වයක් හේතුවෙන් බවයි. එහිදී ඇයට උගුරේ අපහසුතාවයක් ඇතිවීම නිසා පසුගිය 14 වෙනිදා PCR පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ අදාළ PCR පරීක්ෂණයෙන් ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි. මෙම කාන්තාව පසුගිය 1 වෙනිදා නිට්ටඹුවේ හිමිනමක් පවත්වන පාරම්පරික අක්ෂි සායනයකටද සහභාගී වී තිබෙනවා. මේ අතර රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් ඊරියගොල්ල ඇඹුල්ලඹේ පිංහේන බොරළුව කිරිවල්ලා පිටිය සහ අලවත්ත යන ගම්මානවල සංචරණය සීමා කර තිබෙනවා. ඒ ඊරියගොල්ල ප්‍රදේශයෙන් වෛරසය ආසාදනය වූ කාන්තාවක් ඊයේ දිනේ හමුවීමත් සමගින් එම මහත්මිය කලගඩිහේන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවිකාවක්. ආශ්‍රිතයන් රාශියක් ඇති බවට අපිට සැකයක් තිබෙන නිසා ඒ ආශ්‍රිතයන් සොයා ගන්නා තුරු සංචරණයන් తాවකාලිකව අපි අත්හිටුවා තිබෙනවා. මේ අතර කොළඹ මහනගර සභාවට අයත් මහජන ආධාර දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට වෛරසය ආසාදනය වීමත් සමග කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ සහ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ සඳහා ජෛව සාම්පල් ලබා ගැනීම අද සිදු කළා. එමෙන්ම කොළඹ මැණික් වෙළඳ සැලෙහි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වූ බවට පළමු PCR පරීක්ෂණයේදී තහවුරු වුවත් දෙවැනි පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුණා. කෙසේ වෙතත් ඔහු සේවය කළ වෙළඳ සැල ඇතුළු තවත් වෙළඳ සැල් 17ක් අද දින වසා තිබුණා. මේ අතර මතුගම කොළඹ බස් රථයක ගමන් කළ හෙදියකට පසුගියදා වෛරසය ආසාදනය වීමත් සමග එහි කොන්දොස්තරවරයා ඇතුළු 30 දෙනෙකුටද වෛරසය ආසාදනය වුණා. එහි කොන්දොස්තරවරයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔහු මෙලෙස අද දෙරණට අදහස් පළ කළා. අපිට පොඩි සැකයක් ආව පහුගිය දවස්වල මොකද අතපය පොඩ්ඩක් රිදෙන්න ගත්තා. ඊට අමතරව උණ ගතිය පොඩ්ඩක් ආව එක දවසක්. ඊට පස්සේ මමයි මගේ බස් හිමිකරු තරංගමල්ලි අපේ විදුරු මහත්තයයි කතා වෙලා ස්වේච්ඡාවෙන් අපි ඉදිරිපත් වුණා නාගර රෝහලට PCR පරීක්ෂණය කරන්න. එදිනම රෑ 12ට විතර අපිට ආරංචි වුණා අපි පොසිටිව් කියලා. මම කියනවා සියලුම ජනතාවට බිය නොවි මේකට ඉදිරිපත් වෙන්න. අපේ මේ ජනතාව මේ ව්‍යාප්තයෙන් වළක්වා ගැනීම. මේ අතර නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල මානසික සුවය උදෙසා සංගීත ප්‍රසංගයක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. This is a news alert from Ada Verana 24. මෙන්න විශේෂ පුවතක්.
තවත් කොවිඩ් ආසාධිතයන් 49 දෙනෙකු අද පස්වරුවේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඉන් 35 දෙනෙකු නිරෝධායන කඳවුරු වලින් හඳුනාගෙන ඇති අතර ඉතිරි 14 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා. එම පුවත නැවතත්. තවත් කොවිඩ් ආසාදිතින් 49 දෙනෙකු අද පස්වරුවේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඉන් 35 දෙනෙකු නිරෝධායන කඳවුරු වලින් හඳුනාගෙන ඇති අතර ඉතිරි 14 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිතින්ගේ ආශ්‍රිතයන් වනවා. This is a news alert from Ada Verana 24. නව නිරෝධායන නීතිය තුළත් ගැසට් පත්‍රයේ නිකුත් කරනු අතර ඊට අනුව දැඩි පියවර අනුගමනය කරන බව පොලිසිය අවධාරණය කරනවා. ඒ අනුව අදාළ පියවර අනුගමනය නොකරන පිරිස් සොයා අද මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. නව නිරෝධායන නීති ඇතුළත් කෙරුණු ගැසට් පත්‍රය මගින් ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම ඇතුළුව ව්‍යාපාරික හා සේවා ස්ථානවලට ඇතුළුවීම සහ පවත්වාගෙන යන ක්‍රමවේද පිළිබඳ පෙන්වා දී තිබෙනවා. ඒ අනුව මුඛ ආවරණයක් පැළඳ සිටීම, නිතර විෂබීජනාශක දියර යොදා අත්සේදීම, පුද්ගල දුරස්ථ භාවය පවත්වාගෙන යාම, යම් ස්ථානයකට ඇතුළුවීමට පෙර සෑම පුද්ගලයෙකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම, සේවා ස්ථානවල උපරිම සේවා නියුක්තිකයින් සංඛ්‍යාවක් සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීම ආදී මූලික උපදෙස් අනුගමනය කළ යුතු බව එහි සඳහන්. අප විසින් ජනතාවට ඉදිරිපත් කරලා තියෙන හොඳ සෞඛ්‍ය පුරුදු නීතියක් බවට පත් කළත් එය කැඩීම වරදක් බවට අපි නීතියක් විදිහට පත් කරත් රටේ ජනතාවගේ ජීවිතය යහපත්ව පවත්වාගෙන යාම සඳහා රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාම සඳහා අරමුණු කරගෙනයි අපි මේ නීතිය හැදුවේ. අපේ එකම බලාපොරොත්තුව මේ ගැසට් නිවේදනයේ ජනතාව කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කරන පලියක් නැත්නම් ෂීල්ඩ් එකක් හැටියට පාවිච්චි කරලා මේ රටේ ජනතාව ආරක්ෂා කිරීම. මේ ගැසට් නිවේදනයේ සඳහන් කරුණු වලට යම් කිසි කෙනෙක් පටහැනිව කටයුතු කරනවා නම් අද ඉඳලා ඒ අය අත්අඩංගුවට අරගෙන අධිකාරියට ඉදිරිපත් කරන්න පුළුවන්. රුපියල් 10000ක දඩයකට සහ මාස 6ක හිරදඬුවමකට ලක් කරන්න පුළුවන් අධිකරණයට ඔවුන් වැරදිකරු වෙනවා. ඒ අනුව ගැසට් පත්‍රයේ ඇතුළත් උපදෙස් වලට අනුව ජනතාව කටයුතු කරන අයුරු පොලිසිය විසින් අද නිරීක්ෂණය කරනු ලැබුවා. එහිදී මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයන්ට අවවාද කර මුව ආවරණ ලබා දීමටද නිලධාරීන් කටයුතු කළේ මෙලෙස. මාතර පොලිසිය නිලධාරීන් විසින් මාතර මොරවක නගරයේ වෙළඳසැල් ත්‍රිරෝධ හා බස් රථවල ගැවසෙන පුද්ගලයින් මුව ආවරණ පැළඳ සිටීම මෙලෙස පරීක්ෂා කළා. මේ අතර නිරෝධායන ගැසට් පත්‍රය ඊයේ නිකුත් කිරීමත් සමග හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව දැනුවත් කරනු ලැබුවා. එහිදී මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින්ට දැඩි අවවාද කිරීමටද එම නිලධාරීන්ට සිදු වුණා. 5000 දඩ 10000 මාසයක් කිරේ ඔබේ සුරක්ෂිතතාව වෙනුවෙන් කාර්යාල පරිශ්‍රයකදී නිරෝධායන නීති අනුගමනය කරන්නේ කෙසේද? මේ අද දෙරණ ඒ පිළිබඳව කරන දැනුවත් කිරීමක්. අපේ රටේ රැකියා කරන බොහෝ දෙනා තමන්ගේ දවසින් වැඩි කාලයක් ගත කරන්නේ තමන් සේවය කරන ආයතන තුල. ඒ නිසා COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කරන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මේ රැකියා ආයතන තුල ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්. ඔබ කරන්න ඕනේ පළවෙනි දේ තමයි කාර්යාලයට ඇතුළු වෙන්න කලින් හොඳින් සබන් යොදා දෑත් පිරිසිදු කර ගැනීම. ඔබේ වගකීමක්සේ සලකා නිවැරදි ක්‍රමවේදයට අනුව ශරීර උෂ්ණත්වය මැනගන්න. හැකි සෑම අවස්ථාවකදීම විදුලි සෝපානය වෙනුවට පියගැට පෙළ භාවිත කරනවා නම් එය වඩාත් සුදුසුයි. ඔබ විදුලි සෝපානය භාවිත කරනවා නම් නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව එය භාවිත කරන්නත් අමතක කරන්න එපා. විදුලි සෝපානය තුලදී ශාරීරික දුරස්ථභාවය පවත්වා ගන්න. ඒ වගේම විදුලි සෝපානයේ පෘෂ්ඨ ස්පර්ශ කිරීමෙන් වළකින්න. ඒ විතරක් නෙමෙයි විදුලි සෝපානය තුලදී කතා බහ නොකරන්නටත් වග බලා ගන්න ඕනේ.
ඒ වගේම ඔබ කාර්යාලයට ඇතුළු වෙන්නට පෙර විෂ බීජ නාශක දියරයකින් නිවැරදිව දෑත් පිරිසිදු කර ගැනීමත් ඉතාම වැදගත්. කාර්යාලයේ දොරවල් විවෘත කිරීමේදීත් නිවැරදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීම ඉතාම වැදගත්. දෛනික කටයුතු ආරම්භ කරන්න කලින් තමන් භාවිත කරන කාර්යාලීය උපකරණ හොඳින් පිරිසිදු කරගන්නත් අමතක කරන්න එපා. කාර්යාලීය කටයුතු අතරතුරදීත් මුඛ ආවරණ පැළඳීම වගේම ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීමත් ඉතාම වැදගත්. පෞද්ගලිකව භාවිතයට ගන්නා උපකරණ අන් අය සමග හුවමාරු කර ගැනීමෙන් වළකින්න. කාර්යාලයේදී පොදුවේ භාවිත කරන කෝප්ප වෙනුවට තමාට වෙනම කෝප්පයක් පරිහරණය කරන්න. කාර්යාලයේදී කණ්ඩායම් වශයෙන් එක්ව ආහාර ගැනීමෙන් වළකින්න. කාර්යාලයේ සේවා කටයුතුවල නිරත වෙද්දීත්, නිවසේදීත්, ඒ වගේම අනෙකුත් ගමන් බිමන් වලදීත් මේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අකුරටම අනුගමනය කිරීම ඔබ විසින් කළ යුතුමයි. මොකද COVID-19 වෛරසය පැතිරයාම වැළැක්වීමේ සම්පූර්ණ වගකීම අපි සතුවන නිසා. ඔබට හමුවන සෑම පුද්ගලයෙක්ම COVID-19 ආසාදිතයෙක් යැයි සිතා කටයුතු කරන්න. එමගින් ඔබේ ආරක්ෂාව මෙන්ම සමාජයේ ආරක්ෂාවද තහවුරු වනු ඇති. යළි කොරෝනා වෛරසයේ බලපෑම යුරෝපයට එල්ල වී ඇත්තේ දිනපතා මරණ දහස්සකට වැඩි ප්‍රමාණයක් වාර්තා කරමින්. මේ අතර ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ ජනප්‍රිය බොලිවුඩ් ගායක කුමාර් සානුට කොවිඩ් වැළඳී ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතා අත්අඩංගුවට ගන්නයි නීතිපතිවරයා උපදෙස් දී අදට දින 3ක් ගතව ඇතත් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී නැහැ. කෙසේ වෙතත් පසුගිය 12 වෙනිදායින් පසු රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා සමග දුරකථන සංවාද පැවැත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳගෙන්ද ප්‍රශ්න කර තිබෙනවා. 2019 ජනාධිපතිවරණ සමයේ රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් අතර ඒ අනුව යෙද වූ විශේෂ පොලිස් කණ්ඩායම් 6 තවමත් බදියුදීන් මහතාව සොයමින් සිටිනවා. එවැනි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ රිෂාඩ් බදියුදීන් මහතාට අයත් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස වෙත ගොස් ඔහුගේ බිරිඳගෙන් පැයක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා. තම ස්වාමියා ඉකුත් 12 වෙනිදායින් පසුව තමාට දුරකථනයෙන් හෝ කතා නොකළ බවත් ඔහු කොහේ සිටිනවාදැයි තමන් කිසිවක් නොදන්නා බවත් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ ජංගම දුරකථනයේ දත්ත වාර්තා මෙන්ම එම නිවසේ සවිකර ඇති CCTV කැමරා දර්ශනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එහිදී පරීක්ෂා කළ බවයි වාර්තා වන්නේ. එසේම එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද දහවල් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රාජගිරිය රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ පිහිටි නිවස වෙත ගොස් පැයකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ මාධ්‍යාංශය අද නිවේදනයක් නිකුත් කළා. රිෂාඩ් බදියුදීන් මහතා සහ විපක්ෂ නායකවරයා අතර දුරකථන සංවාදයක් සිදු වූයේදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එහිදී විපක්ෂ නායකවරයාගෙන් විමසූ බවත් විපක්ෂ නායකවරයාට සිය පාර්ශවයේ මන්ත්‍රීවරයෙකුගේ ඇමතුමක් ලැබීම ආණ්ඩුවට ප්‍රශ්නයක් වීම ඉතා විහිළු සහගත තත්ත්වයක් බවත් එහි සඳහන්. ඒ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද දහවල් කොළඹ හැව්ලොක් නිවාස සංකීර්ණයේ පිහිටි රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ නිවස වෙතද ගොස් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. අද උදේ මගෙනුත් ප්‍රකාශයක් ගත්තා. එතුමාගේ දුරකථන ඇමතුමක් ගිය 10 වෙනිදා මට අරන් තිබුණා.
අත්අඩංගුවට ගැනීමේ නීතිපතිතුමාගේ ඒ නිර්දේශයෙන් පසුව නෙවෙයි මට ඒකට කලින් ඒ දුරකථන ඇමතුම ලබා දීලා තිබුණේ. ඉතින් එතුමා සුළු කාරණාවක් පිළිබඳව මගෙන් විමසීමක් කළා, විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනීය ඡන්දය දීම පිළිබඳව. ඒක හැර වෙනත් මොකුත් කතා කළෙත් නැහැ. මම නම් හිතන හැටියට එතුමා මේ ඉක්මනට තීරණයක් අරගෙන ඉදිරිපත් වීම සුදුසුයි කියන එකයි මම හිතන්නේ. එවන් වාතාවරණයක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ රීඩ් පෙත්සම ඔක්තෝබර් 20 වෙනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා. රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් අදත් පාර්ශව කිහිපයක්ම මෙලෙස අදහස් පළ කළා. මේවා නර නාටක. රවී කරුණානායකවත් හෙව්වා. රාජිත සේනාරත්නවත් හෙව්වා. දැන් හොයනවා මේගොල්ලන්. කාටද මේ වීලු සපයන්නේ? අපේ රටේ මිනිස්සුන්ටද? මිනිස්සු මේවා වීලු හැටියට නෙමෙයි ගණන් ගන්න. තීන්දුව දෙයි හැබැයි මේවා දිගින් දෙකටම සිද්ධ වුණොත් ඊළඟ මැතිවරණේ දැඩි තීන්දුවක් ගති එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේ අපිට සිද්ධ වෙන්න පුළුවන්. මේ වෙනකොටත් බදුර්දීන්ට සහ බදුර්දීන්ගේ සහෝදරයට ආණ්ඩුවේ පූර්ව ආරක්ෂාව සහ රැකවරණේ තියෙනවා. ඔබතුමා වගකීමද කියන්නේ? වගකීම් නැති ඒවා මම කතා කරලා නැහැනේ. ආරක්ෂාව සපයනවා කියන්නේ ආණ්ඩුව ඔහුව සංගවාගෙන සිටිනවා කියන්නේ. ඒක මන් දන්නේ. ඒක අහන්න ඕනේ ආණ්ඩුවේ ලොක්කන්ගෙන්. වරෙන්තුවක් අරගෙන අත්අඩංගුවට ගන්නටේ කියලා නීතිපතිතුමා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග නිකුත් කරා උපදෙස් ලබා දුන්නාය කියලා නීතිපතිතුමාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. හරියට නිකන් අපි අල්ලන්නේ නෝ ඔබ දුවපන් හැංගියන් කියන වගේ වැඩක් මේක. නීතිපති දෙපාර්තමේන්තුවට තිබුණේ අත්අඩංගුවට ගත්තට පස්සේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න. මේ අතර පාස්කු ඉරු දින එල්ල කරනු ලැබූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යලි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් මහතා ගොනු කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් 20 වෙනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා. ඒ අතර රියාජ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබෙනවා. ඉන් එක් පෙත්සමක් පාස්කු ඉරු දින කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පවුලේ 7 දෙනෙකු අහිමි වූ වින්දිතයෙක් විසින් ඉදිරිපත් කර ඇති අතර අනෙක් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ පාස්කු වින්දිතයන් වෙනුවෙන් ක්‍රියා කරන කොළඹ අගරාධගුරු පදවියේ සෙත් සරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමා විසින්. ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි ජනිත් මදුසංක හෙවත් පොඩි ලෙසි නැමැත්තා අපමත මුදා හැරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. කෙසේ වෙතත් පොඩි ලෙසි මේ වන විට ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරය පසුවනවා. ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් පොඩි ලැසි සහ කොස්කොට තාරක යන සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහි නීති කෘත්‍යය අද පස්වරුවේ යලි විභාගයට ගැනුණු අතර ජනිත් මතුසංකද සිල්වා හෙවත් පොඩි ලැසි ඊයේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබුණු පසුබිමක ඔහුව අද අධිකරණය වෙත රැගෙන ආවේ නැහැ. මෙහිදී අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ බූස්ස බන්ධනාගාරයේ උපවාසය අතරතුරදී ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ ඉහළ බන්ධනාගාර නිලධාරීන්ට මෙම සැකකරුවන් දෙදෙනා පැහැදිලිවම මරණ තර්ජන එල්ල කර ඇති අතර ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා රටේ පාතාලය මැඩලීම සඳහා නායකත්වය ලබා දෙන පසුබිමක සිදු කර ඇති තර්ජනය සුළුවෙන් තැකීමට නොහැකි බවයි. එම අවස්ථාවේදී පොඩි ලැසි වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද මහතා ඇතුළු නීතිඥවරුන් 10 දෙනෙක් පෙනී සිටි අතර මේදී ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද මහතා පැවසුවේ සිය සේවාදායකයා ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට මරණ තර්ජන කළ බවට සාක්ෂි නොමැති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව ජවනිකා රඟ දක්වමින් සිටින බවයි. නැවතත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ පොඩි ලැසි මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු සංගීත කණ්ඩායමක සමාජිකයෙකු සුදු ඇඳුම් හැඳ සුදු සපත්තු පැළඳ අධිකරණයට පැමිණ කඳුළු සැලූ බවයි. බූස්ස බන්ධනාගාරයේ පහසුකම් ප්‍රමාණවත් නොවන බවත් ඔවුන්ට දහඩිය දමන බවත් මෙම සිද්ධියේ සැකකරුවන් සිදු කළ ප්‍රකාශ සත්‍ය බවට ඊයේ දිනේ පෙනී ගියේ පොඩි ලැසි රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන අවස්ථාවේදී ඔහු සතුව තිබුණු කිලෝ 5ක් පමණ බර ඇති රූපලාවන්‍ය බෑගයෙන් බවයි දිලීප පීරිස් මහතා පැවසුවේ. මුහුණු ආලේපන ක්‍රීම් වර්ග කොණ්ඩා සකසන ජෙල් ඇතුළු තවත් බොහෝ දෑ රූපලාවන්‍ය බෑගයේ තිබුණු බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පවසා සිටියා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වෙලේ සූදා ඇතුළු රැඳවියන් 11 දෙනෙකුගේ ප්‍රකාශ ලබාගත් අවස්ථාවේදී බන්ධනාගාර බස් රථය හරස් කොට තනියට යානම් පුද්ගලයා ඝාතනය කිරීමේ තැතක් සම්බන්ධයෙන්ද කරුණු අනාවරණ වෙමින් පවතින බව දිලීප පීරිස් මහතා පැවසුවා. නැවතත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද මහතා ප්‍රකාශ කළේ සිය සේවාදායකයට එරෙහිව පවතින චෝදනා ඇප ලබා දීමට හැකි චෝදනා වන නිසා සැකකරුට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන ලෙසයි. මේ අතර දෙපාර්ශවයම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා සැකකර පොඩි ලැසි රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 4ක් යටතේ මුදා හැරීමට නියෝග කළා. මෙවන විට දින 90ක රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ සිටින සැකකරු එම රැඳවුම් නියෝග කාල සීමාව අවසන් වීමෙන් පසු සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසටත් විදේශ ගමන් බලපත්‍රයක් තිබේ නම් ඒ අධිකරණයට බහර දෙන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා නියම කළා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් බාරයේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික මාකඳුරේ මදුෂ් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ටාසයේ රැඳවුම් බාරය යටතට ගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවේ සිටි මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අසූයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් රැකගැනීමේ අපේක්ෂාවෙන් නොව එවක පැවති ආණ්ඩුව රැකගැනීමේ අපේක්ෂාවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පළමු වරට සාක්ෂි ලබා දෙමින් කබීර් හෂීම් මහතා අවධාරණය කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ට එරෙහිව ගෙනා විශ්වාස භංගයේදී ඊට පක්ෂව ඡන්දය ලබා දුන්නේ නම් තමන්ට සිය ගම්බිම් වලට යාමට පවා නොහැකි බව වැටහුණු නිසා ඊට සහාය ලබා නොදුන් බවයි. පසුගේ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කබීර් හෂීම් මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පළමු වරට සාක්ෂි ලබා දුන්නා. වනතවිල්ලුවේ පුහුණු කඳවුරු සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ මෙහෙයුමට තොරතුරු ලබා දුන් කබීර් හෂීම් මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ තස්ලිම් හට සහරාන්ගේ කල්ලි අයෙකු විසින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙහිදී විමසනු ලැබුවා. ඔබගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ තස්ලිම්ට වෙඩි තැබීමක් සිදු වූ පසු ඔබ මේ ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළේ නැද්ද? ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරුවරයා විමසීමක් කළා. ඊට කබීර් හෂීම් මන්ත්‍රීවරයා මෙලෙස පිළිතුරු දුන්නා. මං කතා කළා. මොකද බුදු පිළිමවලට හානිවීමේ සිද්ධියෙන් පස්සේ ඔය වනාතවිල්ලුවේ පරීක්ෂණවලට උදව් කරගන්න CID එකෙන් කිව්වා දෙමළ කතා කරන්න පුළුවන් ප්‍රදේශය ගැන දන්න කෙනෙක් ලබා දෙන්න කියලා. අපි තස්ලිම්ව දුන්නේ ඒකයි. තස්ලිම් මෙම මෙහෙයුමට උදව් කළ බව දැන සිටියේ මම සහ CID එකේ නිලධාරීන් විතරයි. හැබැයි කවුරු හරි කෙනෙක් තස්ලිම්ගේ වනාතවිල්ලුවේදී ගත් ඡායාරූපයක් Facebook දාලා. වනාතවිල්ලුවේ මෙහෙයුමට පසු තස්ලිම්ගේ ඔළුවට වෙඩි තිබ්බ කවුරු හරි. තස්ලිම් දැනටත් ඇඳක් උඩ ඔත්පල වෙලා ඉන්නේ. ඉතින් මේක ගැන මම කැබිනට් එකේ දිගටම කිව්වා. මේක නම් මොකක් හරි සිග්නල් එකක් වෙන්න ඕනේ. මේ ගැන හොයන්න ඕනේ කියලා. මේකෙන් මගේ ජීවිතයටත් තර්ජනයක් වෙනවා කියලාත් මම කිව්වා. ඔහොම කියනකොට ජනාධිපතිතුමා කිව්වා ඔයාව දවසක ආරක්ෂක කවුන්සිලයට ගෙනෙන්නම්. එතනදී ඔය විස්තර ඔක්කොම දෙන්න කියලා. නමුත් ඊට පස්සේ මම ඒකට යන්න බලාපොරොත්තු වෙන්න හිටියත් ජනාධිපතිතුමා මාව කැඳෙව්වේ නැහැ. පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවේ සියලු මුස්ලිම් අමාත්‍යවරු එක්වරම ඉල්ලා අස්වීමට හේතුව කුමක්දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය මෙහිදී කබීර් හෂීම් මහතාගෙන් ප්‍රශ්න කළා. ඒ කාලයේ මම එක්සත් ජාතික පක්ෂයේ සභාපති. විපක්ෂයෙන් පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ගෙනාවා රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා. නමුත් ඒ විශ්වාස භංගය ඇත්තටම රජයට එරෙහිවම ආපු එකක් වුණා. ඒකෙදි අපේ ඇමතිවරු කතා වුණා මේක අපිට දිනන්න බෑ. අපේ අය කිව්වා රිෂාඩ්ගේ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන්නොත් අපිට ආයෙත් ගම්වලට නම් යන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඡන්දය නොදී ඉන්නවා කියලා. මම ඒ වෙලාවේ ඒවක අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා එක්ක කතා කරලා කිව්වා මේ විදිහට ඡන්දය නොදී හිටියොත් විපක්ෂය මේක දිනනවා. ඒ නිසා අපි රිෂාඩ්ට ඉවත් වෙන්න කියමු. නමුත් ඒකට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා කැමති වුණේ නැහැ. ඊට පස්සේ තමයි අපි තීරණය කළේ අපි සියලු දෙනා අමාත්‍ය දුරවලින් ඉවත් වෙමු. එතකොට රිෂාඩ් බදියුදීන්ටත් ඉවත් වෙන්න සිද්ධ වෙනවනේ කියලා. 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය එළඹෙන ඔක්තෝබර් 21 සහ 22 යන දෙදින සිදු කිරීමට තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන තිබෙන්නේ අද පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වෙනි සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ස්වාමින් වහන්සේ තෙනමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
පූජ්‍ය බෙංගමුවේ නාලක පූජ්‍ය ඇල්ලේ ගුණවංශ සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද යන ස්වාමින් වහන්සේ තෙනමගේ අත්සනින් යුතු ලිපිය ජනාධිපතිවරයාට මෙන්ම අග්‍රාමාත්‍යවරයා සහ කතානායකවරයා වෙතද යොමු කර තිබෙනවා. ජනතාවගේ බලාපොරොත්තු වූයේ ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණයක් තුළ ශක්තිමත් රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ විවස්සාවක් බවත් 20 වෙනි සංශෝධනය හරහා බිහිවන්නේ විවස්සාදායකය සහ අධිකරණය තම අනසකට යටත් කරන්නට හැකි බලයක් ඇති ජනාධිපතිවරයෙකු හා දුබල අමාත්‍ය මණ්ඩලයක් බවයි ලිපියේ සඳහන් වන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ බලය හා සාවරත්වයද මෙමගින් හීන කළ හැකි බවත් එහි සඳහන්. ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට ඇති බාධක ඉවත් කිරීමද ස්වාමින් වහන්සේගේ දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පමණක් නොව රජයේ ඕනෑම ඉහළ තනතුරක්ද ද්විත්ව පුරවැසියෙකුට ලබා නොදිය යුතුයයිද ලිපියේ සඳහන්. මේ අතර 20 වෙනි සංශෝධනයට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ අසල පෝස්ටර් ඇලවීමේ නිරතව සිටි වෘත්තීය සමිති කිහිපයක් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. මේ අතර 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය එළඹෙන ඔක්තෝබර් 21 සහ 22 යන දෙදිනදී පැවැත්වීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා. මේ කොරෝනා උදුර තියෙන මේ අවදියේ මේක කඩිමුඩියේ විවාදීරණ ගැන තව සුමානයක් හරි කල් දෙන්නයි කියලා පිළිීමක් කළා. ඒක තදින්ම ප්‍රතික්ෂේප වුණා. අලුත් ව්‍යවස්ථාවට යනකොට අපි මේ හොඳ සියලු දේවල් ඇතුළත් කරන පදනම මත දැනට 19 අවලංගු කිරීමේ යෝජනාව හැටියට 20 ගේමු කියන එක තමයි බහුතරයක් දරන ස්ථාවරය වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තියෙන 145යි. එයාලට සහාය දෙන පක්ෂ 4කට තව 5ක් තියෙනවා. 150 වෙනවා. ඒතර කතානායකතුමා ඇරුණාම 149 වෙනවා. ඊළඟට විජේදාස රාජපක්ෂ මහත්තයා නැති වුණාම 148 වෙනවා. ඒ කියන්නේ 148යි තියෙන්නේ. තුනෙන් දෙකක් නැහැ. එතකොට අමතර മന്ത്രി දූර ප්‍රමාණය හොයාගන්න මේ දවස්වල മന്ത്രി දඩයමක් නිරත වෙනවා කියලා අපිට ආරංචි. අපේ කණ්ඩායම හැටියට යම් මත ඉදිරිපත් කරාට මගේ නායක හමුදුරනේ අපි ඉන්නේ එක මතයක. මේ රට වැටෙන්න දෙන්න බෑ. මෙරට වේදිකා නාට්‍ය කලාවට අනුපමය මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ රංගන ශිල්පිනී අනුලා බුලත් සිංහල මහත්මිය අද අභාව ප්‍රාප්ත වුණා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අය මිය යන විට 73 වන වියේ පසු වුණා. දැන් තවත් පුවත් කිහිපයක්. මහනුවර ලේවැල්ලේ රෙදිපිලි අලෙවිසැලක තාවකාලිකව ඉදිකළ විදුලි සෝපානයක් කඩා වැටි පුද්ගලින් දෙදෙනෙකු අද ජීවිතක්ෂයට පත් වුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැක්ම පිවිසුම ආසන්නයේදී පුද්ගලයෙකු නොසැලකිලිමත් ලෙස මෝටර් රථයක් ධාවනය කරන අයුරු ඊට පිටුපසින් ධාවනය වූ මගේ බස් රථයක සිටි අයෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණා. වැදිලා දිගටම වැදිලා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.